प्रार्थना सावधान अपने अनुशब्द महाभक्ति प्रेमी भयपक्षपाती याज्ञा प्रदान में
ජීවිත ස්පර්ශයෙන් ඕම ඈත් කරන සියලුම විෂමාකාරී සමාජ බලවේගයන්ගෙන් දුබල තත්ත්වයන්ගෙන් පාපී තත්ත්වයන්ගෙන් අඳුරු ජීවිත බලවේගයන්ගෙන් ඕම නිදහස් කරන්න ඔවුන්ගේ හදවත් ආලෝකමත් කරන මේ සම්පෞලේ අනාගතය ඵලය ශ්‍රවය ලෙස ඔවුන්ට ධර්මයේ තුරට යන්නට සාර්ථකවන්නට ස්පර්ශය ලබා දෙන ශිරෝ ස්වාමීන් කියන යහපත් පූජයට ලබන කරදරි කරගෙන අප දරුවන් කරුණ දුරුදුරු දේව සම්මුඛයට වහාර කරමින් දේව ආරක්ෂාවෙන් හේවීම ආලෝකයේ පතා අපි ඔවුන් දේශනා විශේෂයෙන් යාඥා කරමු. පිළිහම කෙනෙක්ව දැන් සුළු පොතක් දිහා බෙදෑන් කරගෙන විශුද්ධ අභිප්‍රසද සහභාගී වන ප්‍රමාදයෙන් අපි කෙනෙක් ආවේදනකදී යාඥා කරමු. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් දේව ආදරයෙන් ප්‍රතික්ෂේප කළ නවමෝතක් පිළිගනිමු. අපේ මාර්ගයේ ස්වార్థයේ නැතිව කැපුර පාපයට බදුවන මොහොතක් පිළිගනිමු. සිතින් වචනයෙන් ක්‍රියාවෙන් උන්වහන්සේගේ ආදරයට පිටුපැන මොහොතක් පිළිගනිමින් යාඥා කරමු. අපේ මහාන්තරට අත්කරතුන් තුළ ජීවිත දැඩි භාවයන් තුළ දේවාලයේ නැවතුම් මොහොතක් පිළිගනිමින් යාඥා කරමු. ශිරෝ ස්වාමීනි මේ ආගේ සමනන්තමත් වෙනව පවිත්‍ර කරන්න කියලා කියන්නේ පාපී නිලී දුබල අඳුරු අපවිත්‍ර අපි විසින් අපගේ හදවත් වලට දේවාලයේ නිවන සමාදානය ශනසීමත් සෝයක් දෙන්න කියලා යමින් සුළු මොහොතක් කලව පසුතැවී අපි යාඥා කරමු. जीवमान स्वामी भगत से सुभाराज्य नाम विषय सुविशेष वाक्य मगिन अपने पाऊ महेवा ඩාබර මාපිරිනි ආදර දරුවෙනි විශේෂයෙන් තරුණ දරුවෙනි අද දවස අපගේ වාර්ෂික ඥානකාන්තියේ ධර්ම විවේකයේ හතරවන භාවනාත්මක දිනය දරුවන් වෙනුවෙනුත් විශේෂයෙන් මම
මූලිකව තරුණ දූපුතුන් වෙනුවෙනුත් ආමන්ත්‍රණය කරන්නට සූදානම් වෙන බව. ඔබ සමහර අය මේ පුංචි කතන්දරය අහලා ඇති මෑත කාලේ ඉතාමත්ම ජනප්‍රිය වෙච්ච අන්තර්ජාලයේ පෞද්ගලිකව පුද්ගලයෙකුගේ ජීවිතය පිළිබඳව යම් අනාවරණයක් කරන පුංචි කතන්දරය. දවසක් එක් තරුණයෙක් ඔහුගේ රැකියාව වන්නේ ඔහු ගල්වඩුවෙක් ආයුධ උපකරණ මගින් මහා විශාල ගල් කඩලා ඒවා පදම් කරලා විශාල මන්දිර බඳු සුවිශාල ධනකුවරින්ගේ ගෙවල් වලට ඒවා සපයමින් ඔහුගේ රැකියාව ජීවිකාව කරගෙන ගියා. දිනක් ඔහු මහ විශාල ගලකින් ගල් කන්දකින් ගල් කොටසක් කඩාගෙන ඒ පදම් කරගෙන විසිතුරුවය නිර්මාණය කරගෙන පොහොසත් මිනිහෙකුගේ ගෙදරට ගියාම ඒ ගෙදර මිනිහයා ඉන්න ආඩ්‍ය දැකලා ඔහු ඉන්නා වූ සුවපහසු සුඛ විහරණයේ ජීවිතය දැකලා මනසින් හිතනවලු හැමදාම දුක් විඳින මටත් කොච්චර හොඳද මේ වගේ ලස්සන සුවපහසු ජීවිතයක් ලැබෙන බනම්. මෙහෙම හිතන තරුණයා හැමදාම තමුන්ගේ පෞද්ගලික යාඥාවෙද දෙවියන්ට කියනවලු ඔබ වහන්සේ මටත් ටිකක් නිදහස් වුණු නිස්කලංක සුවදායී ජීවිතයක් දෙන්න. මේ යාඥාවට ඇහුම් කන් දෙන දෙවියන් දිනක් ඔහුගේ කුඩා පැල්පත මහා මන්දිරයක් බවට පත් කරනවලු. කාලයක් මේ මහා මන්දිරයේ ජීවත් වෙද්දී මේ තරුණයා දිනක් තමුන්ගේ ඒ විශාල නිවසේ සඳලු තලයේ සිට පල්හැට බලද්දී දකින්නවලු ගම්මානය හරහා රජ කෙනෙක් යනවා මිනිස්සුන්ව වට කරගෙන ලොකු ගෞරවයක් එක්ක ජයഘോഷාවන් මැද බොහොම ආඩම්බරෙන් මේ රජතුමාව මිනිස්සෙන් වඩම්මාගෙන යනවා. මේ තරුණයට හිතනවලු ගයක් ඇතුලේ හුදකලා ඉන්නවා වෙනවට වඩා කොච්චර හොඳද මිනිස්සෙන් අතර මෙහෙම මහ බලයක් තියෙන ආකර්ෂණයක් තියෙන රාජකීයත්වයක් මට තියෙනවා නම්. ඒ වෙනුවෙන් දෙවියන්ට යාඥා කළාලු කාලයක් ගියාම මේ තරුණයා රජ කෙනෙක් බවට පත් වුණාලු. දැන් අර වගේම රජතුමා විදිහට වීදි සංචාරය කරද්දී මේ තරුණයා දැඩි අවුරශ්මිය මැද්දේ වීදි මංමාවත් හරහා ජනතාව අතර යද්දී කෙනෙක් ඇවිල්ලා මේ තරුණයාට කුඩයක් ඉහළට ඔසවනවලු. කුඩේ ඉහළට ඔසවද්දී මේ තරුණයා නිතරම කුඩෙන් පහළ ඉඳලා ඉහළ බලපුවම ඉර දැක්කලු. ඉර දැක්කයන් පස්සේ තරුණයාට හිතනවලු රජෙක් වුණත් වැඩක් නැහැ ලෙඩෙක් වෙලා. මං අවුවට පිච්චෙනවා. ඉර කොච්චර ප්‍රබලද? මම හිතන්නේ ලෝකේ තියෙන ප්‍රබලම දේ ඉර වෙන්නට ඇති. මේ ඉර වගේ ඉහළින් වැජෙන්න පුළුවන් නම් කියන මානසිකත්වයේ තුල හිතුවිල්ල නිසාම ඔහු ඒ ඔස්සේ කල්පනා කරලා යාඥා කරපුවම ඔහු ඉර බවටපත් වෙනවලු. අනුක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් තමුගේ ජීවිතේ වෙනස් වෙන හැටි. මේ ඉරෙන් මේ මේ ඉරේ ස්වභාවයෙන් ලෝකේ ආලෝකමත් කරද්දී දැනෙනවලු ඉරට එක්තරා දවසක වලාකුලක් මුවා වෙනවා. වලාකුල ඉර යටපත් කරනවා. තරුණයාට හිතනවලු දෙයියනේ ඉර ප්‍රබල වුණාට වැඩක් නැහැනේ පුංචි වලාකුලට පුළුවන් ඉර හොල්ලන්න. ඔහුගේ මානසිකත්වය වෙනස් වුණාලු. වලාකුලක් බවට පත් වෙනවා නම් හොඳයි කියලා හිතුවලු. වලාකුලක් බවට පත් වුණාලු. කතාව දිගින් දිගටම යනවා. වලාකුලෙන් මහා වර්ෂාවක් ඇවිල්ලා දවසක් මුළු පොළොව තෙමිලා ගම් වතුර තත්වයක් ආවලු. ඒ වලාකුලේ ඉන්න ස්වභාවයේ ඉඳන් පොළොව දිහා බලද්දි තරුණයාට පෙවුනලු කන්ද විතරයි තියෙන්නේ හැම දෙයක්ම වතුරෙන් යට වෙලා. තමුන් අර කඩාපු ගල් කන්ද විතරක් මතු වෙලා තියෙනවා. තරුණයාට හිතුනලු ආයෙත් දෙයියනේ හොඳයිනේ ගල් කන්ද විතරයි බේරිලා තියෙන්නේ වතුරෙන් ගල් කන්ද බවට පත් වෙන්න ඕන ගල් කන්ද ප්‍රබලයි හැම දෙයකටම වඩා කියලා. ඔහු ගල් කන්ද බවට පත් වෙලා ටික කාලයක් එද්දී ඔහු දකින්න ගත්තලු වෙනත් ගල් වඩුවෙක් උපකරණ ආයුධ අරගෙන අර ගල කඩන්න එනවා. එතකොට තරුණයාට හිතුණලු දෙයියනේ ආයේ මොනවත් මොන්නේ ගලට බලපෑම් කරන්න එනවා මිනිස්සෙක් මං ආයේ ගල් වඩුවෙක් වෙනවා නම් හොඳයි නේද කියලා තමුන්ගේ මුල් තත්වයටම ගමන් කෙරුවලු. දයබර තරුණ දරුවෙනි විශේෂයෙන් තරුණ දූපුතුනි දරුවෙනි දෙමාපියනි මං හිතන්නේ අපි හැමෝටම යෝග්‍යයි මේ පුංචි කතාව. සමහර වෙලාවට අපේ ජීවිතයේ විවිධ මානයන් එක්ක විවිධ තරාතිරම් එක්ක හැලහැප්පෙන උද්දල් වෙන ජීවිතේ ස්වාමින් වහන්සේ අපිට නැවත නැවතත් ආරාධනා කරනවා මේ මංගල සමය තුල අපේ ජීවිතේ උන්වහන්සේ අපට දුන්නු මුල් පැවැත්ම පිළිබඳව තිබෙනා වූ අපේ අවබෝධය හඳුනා ගන්න.
අද ලෝකයේ අපි දැකලා තියෙනවා පැවැත්ම පාලනය කරගන්න බැරි මිනිස්සු හුඟක් ජීවිතේ විනාශයට ගමන් කරලා තියෙනවා. ඒ නිසාම අද ලෝකයේ විද්‍යාවක් කියලා තියෙනවා ඉනර් ඉන්ජිනියරින් කියලා. ඇතුළාන්ත ඉංජිනේරු විද්‍යාව. මගේ චෛතසිකය කොහොමද හදන්නේ? මගේ ඇතුළාන්තය කොහොමද හදන්නේ? නිරවුල් මානසිකත්වයකින් මම ජීවත් වෙන්නේ කොහොමද? ජීවිතයේ අභියෝග වලට මම කොහොමද මගේ ජීවිතේ කළමනාකරණය කරගෙන සැලසුමක් එක ගමන් කරන්නේ? ඒ සඳහා අපිට දෙවියන් තුල තිබෙන්නා වූ අපේ පැවැත්ම, අපේ මානුෂික ස්වභාවයේ තිබෙන්නා වූ සාවරත්වය, මානුෂික පෞරුෂයේ තිබෙන්නා වූ ශක්තිය, බලය පිළිබඳව මෙනෙහි කරන්නට අවශ්‍යයි. මං හිතන්නේ මෙවැනි මංගල සමයක, ඥානකාන්ති සමයක තරුණ දරුවන් විදිහට, විශේෂයෙන් කුඩා වුණත් දූපුතුන් විදිහට මගේ තත්වයේ, මගේ පැවැත්ම පිළිබඳව හැරී බැලීම ඉතාමත්ම වැදගත් වෙනවා. ගීතාවලියේ 71 වෙනි සංගීතය අද අපි කියවුවා. ඒ ගීතිකාවේ කිව්වා දවස පුරා ඔබේ සාධාරණ ක්‍රියා ප්‍රකාශ කරමින් තරුණ වියේ සිට ඔබ මාහට උගන්වා වදාළසේක. තමුන්ගේ ජීවිතය, අපේ ජීවිතය දෙවියන්ට බාර කරද්දී උන්වහන්සේ නිරන්තරයෙන් අපේ ජීවිත හික්මීමට පත් කරනවා, ශික්ෂණයට පත් කරනවා. ඒ ගීතාවලියේ තවත් සංගීතයක කියනවා තරුණකම, තරුණ බව තුල දෙවියන්ට තමුන්ගේ ජීවිතේ බාර කරන පුද්ගලයාගේ තැනැත්තියගේ ජීවිතය පැසුණු හිසකෙස් දක්වාම ස්පර්ශ කරනවා. දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. ළමා වයසේදී, තරුණ වයසේදී තමුන්ගේ ජීවිතයට දාගන්න පදනම දෙවියන්ම තමුන්ගේ ජීවිතයේ පලිහ ආරක්ෂාව, රැකවරණය, පෞරුෂය කරගෙන ධර්මයට ප්‍රමුඛතාවයක් තමුන්ගේ ජීවිතයේ දෙද්දී ඒ ගීතිකාව තුල කියනවා පැසුණු හිසකෙස් දක්වාම. තරුණ කාලේ ආලේප කරගන්න ජීවිතයේ පැසුණු හිසකෙස් දක්වාම දෙවියන් වහන්සේ ජීවිතයේ ස්පර්ශ කරනවා කියලා. තරුණ ජීවිතයේ දෙවියන් යදීම වයෝ වෘද්ධත්වයේ කරාම ඒ ආත්මික පෞරුෂය අපේ ජීවිතේ රැගෙන යන බව. ගීතාවලිය 119 වෙනි සංගීතයේ ඊටාම ලස්සනට අපිට පැහැදිලි කරනවා තරුණකම ගැන. තරුණයෙකු, තරුණියක, දුවෙකු, පුතෙකු තමුන්ගේ ජීවිතේ පිවිතුරුව තබා ගන්නේ කොහොමද? කාරණා කීපයක් කියනවා. පළමුව දෙවියන්ගේ ආඥා පිළිපැදීම, දෙවියන් වහන්සේට කීකරු ජීවිතයක් ගත කිරීම, විනයගරුක ජීවිතයක් ගත කිරීම, ජීවිත ප්‍රතිපදාවන් තුළ ධර්මයට එකඟව පිරිසිදු යහපත් ජීවිතයක් ගත කරන කෙනා දේව සම්මුඛයේ ප්‍රිය ප්‍රසන්න ජීවිතයක් ගත කරන බව අපට පැහැදිලි කරනවා. ශුද්ධ බයිබලයේ සාරාංශයක වන වදනක් කියනවා එක්තරා තැනක, if you don't stand for something you fall for anything. ජීවිතයේ යමක් උදෙසා ඔබ හිටගන්නේ නැත්නම්, ස්ථිර නැත්නම් ඔබ ඕනම තැනක වැටෙන්න පුළුවන්. If you don't stand for something you fall for anything. ඔබේ ජීවිතේ සීරසාර බව නැතිකම. මම එක කිව්වේ තරුණ දරුවෝ පුරුදු වෙන්න ඕන, අපේ දුව දරුවන්ට අපි දෙමාපියොත් දෙන්නට ඕන තමුන්ගේ පැවැත්ම පාලනය කරගන්න ඉස්සෙල්ලම. එනිසා මම අද දවසේදී මූලිකම අදහස විදියට තරුණ දරුවන්ට, දූපතුන්ට කතා කරන්න හිතුවේ සත්‍යවාදී ජීවිතය පිළිබඳව. කතෝලික අපේ ජීවිතයට තියෙන ලස්සන ආභරණයක්. මම හිතනවා රැකවරණය, පලිහ ආරක්ෂාව අපිට තිබෙන්නා වූ ඒ බලකොටුවක බඳු අත්දැකීම ජීවිතයේ සත්‍යවාදී ජීවිතය. උදාහරණයකින් අපි කතා කරමු මේ මාතෘකාවේ මේ කොටස. අපි දකිනවා බයිබලයේ පැරණි කිව්සුමේ කොටසකට ඊසාක්ගේ පුතුන් දෙදෙනා, ඒසව්, ජාකොබ්. අපි දකිනවා ජාකොබ් තමුන්ගේ අයියාගේ උරුමේ උදුරගත්තු විදිය. ඔබ අපි හැම කෙනෙක්ම පුංචි හරි අදහසක් ඇති. ජීවිතේ අවංක නොවෙද්දී, ජීවිතේ වංචනික වෙද්දී, චේතනාවන් වැරදි විදිහට අරමුණු කරගෙන ජීවත් වෙද්දී ඒ වරද්දගත්තු දේ අපිට පාරාවලල්ලක් වගේ අපේ පිටිපස්සෙන් එනවා. උදාහරණේ ජාකොබ් තමුන්ගේ අයියාගේ උරුමේ ගන්න කොහොමද? ඒසව් බොහොම උස මහතයි. ශුද්ධ බයිබලයේ අපිට කියනවා ලෝම වලින් පිරිච්ච සමක් තිබුණේ. තාත්තා අයියට කරන ආශිර්වාදේ ජාකොබ් ගන්නෙ කොහොමද? සතෙක්ව මරලා ඇඟේ ලොම් තවරගෙන, ලේ තවරගෙන තාත්තා ළඟට ඇවිල්ලා කියනවා, තාත්තේ ඔබේ පුතා ආවා. අන්ධ තාත්තට කියනවා ආශිර්වාද කරන්න. පුතාව හොයාගන්න මෙහෙම අතපත ගාලා දැනෙනවා ලොකු රෝම ගොඩක්. හිතනවා ඒ තමයි ඒසව් කියලා. ජාකොබ්ට ආශිර්වාද කරනවා. වංචනිකව තමුන්ගේ තාත්තගෙන් ඒ අයිතිය, උරුමය ලබා ගන්නවා.
එහෙම හිතාගෙන අපි දකිනවා තරුණ වයසට ගියාම ජාකොබ්ට තමුන්ගේ පුතුන්ගෙන් ඒ ශාපයම ඒ ජීවිත අලාභයම ඒ විදිහට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. හිතන්නේ නැහැ මේ තරුණ කාලේ එක්තරා යුගයක කරපු දේ. බදන්නවා මේ පුතුන් රාශිය අතරේ ජෝසප්ට ඔහු ගොඩක් ආදරය කළා. නමුත් අනිත් දරුවෝ මොකද කරන්නේ? ජෝසප් අර වලකට දාලා පීඩා කරලා මිසරයට විකුණලා අර විදිහටම ඒ බාල සහෝදරයාගේ ඇඳුම් අරගෙන ඇවිල්ලා ඒවල ලේ තවරලා කියනවා තාත්තේ ඔබේ බාල පුතා සතුන් කාලා මරණයටපත් වුණා. ඒ පුතා ගැන බලාපොරොත්තු තියම් වැඩක් නැහැ. අර තාත්තා කරපු දේම එක්තරා විදිහකට තමුන්ගේ ජීවිතේ නැවත පෙරලා තමුන්ට පැමිණෙන විදිය. මට කියන්නට අවශ්‍ය වුණේ ඒ දේ නෙමෙයි. එයින් එහාට පටන් ගන්න සත්‍යවාදී ජීවිතයක් පිළිබඳව සුදෝ බයිබලයේ අපිට කතා කරනවා. ඒ තමයි ජෝසප්ගේ ජීවිතය. අපි සැකවින් කිව්වොත් එහෙම ජෝසප්ගේ ජීවිතය ඔබ දන්නවා, අපි දකිනවා. ජෝසප් මොකද වෙන්නේ? ළමා කාලයේදීත් බොහොම සත්‍යවාදී නිර්වුල් ජීවිතයක් ගත කරන්නේ. දෙවියන්ට ප්‍රිය ප්‍රසන්න, දේව සම්මුඛයේ යහපත්, නිර්වුල්, බොහොම තැම්පත්, ඡාම් සරල ජීවිතයක්. සහෝදරයන්ගෙන් තියෙන පීඩාව තුල ඔබ දන්නවා හිරිහැර මැද්දේ, විවිධ අඩන්තේට්ටම් මැද්දේ, කෙනහිලිකම් මැද්දේ, ශාරීරිකව මානසිකව ලැබු පීඩා මැද්දේ ජෝසප් විකුණනවා වහල් භාවයට කොහෙද? මිසරයට. මෙන්න මෙතන ඉඳලා තමයි ආදර දරුවෙනි විශේෂයෙන් තරුණ දුපුතුනේ ජෝසප්ගේ ජීවිතයේ අරගලේ එන්නේ. මට කියන්න ඕන කේන්ද්‍රීය අදහස තමයි ජෝසප් ජීවිතයේ වේදනාවක් වේවා, ප්‍රශ්නයක් වේවා, කරදරයක් වේවා, මොනම පීඩනයකට මුහුණ දුන්නත් ජෝසප්ගේ ජීවිතයේ තිබුණ ලස්සන ආකෘතියක්, ප්‍රතිපදාවක්, ශික්ෂණයක්, හික්මීමක් හැම මොහොතෙම දෙවියන් තුල තමුන් සත්‍යවාදී ජීවිතයක් ගත කළා. තමුන්ගේ සහෝදරයෝ අඩන්තේට්ටම් කරද්දී මිසරයට විකුණද්දී ඔබ දන්නවා ජෝසප් මිසරයට වික්කෑන් පස්සේ ජෝසප් තරුණ වයසට වැඩි පොතිපර් කියන ආණ්ඩුකාරයාගේ ගෙදර සේවය කරන්න සිද්ධ වෙනවා ජෝසප්ට. මම හිතන්නේ හැමතැනම කියන්න ගියොත් අපිට වෙලා යන නිසා එක කේන්ද්‍රීය ප්‍රධාන අදහස අපි ගමු. පොතිපර් කියන ආණ්ඩුකාරයාගේ ගෙදර වැඩ කරද්දී ඔහු වයසින් වැඩිච්ච බොහොම යහමින් ශක්තිමත් තරුණයෙක් විදියට ඉද්දී මේ ආණ්ඩුකාරයාගේ බිරිඳ අනවශ්‍ය ආකාරයේ පෙළඹවීමක් තුල ජෝසප්ව යම් ආකාරයක අපයෝජනයකට යොදා ගන්න උත්සාහ කරද්දී ජෝසප් තමුන්ගේ තරුණකම තුල දෙවියන් වහන්සේට අවංකව ජීවත් වෙනවා. ඒ අවස්ථාව ප්‍රතික්ෂේප කරනවා. ඉන්පසු මොකද වෙන්නේ? ආණ්ඩුකාරයාගේ බිරිඳගේ තියෙන බලයෙන් කියනවා ජෝසප් මට අඩන්තේට්ටම් කරන්න උත්සාහ කළා, මට හිංසනය කරන්න උත්සාහ කළා, මගේ ජීවිතයට බලපෑම් කරන්න උත්සාහ කළා කියලා මොකද කරන්නේ? ජෝසප්ව දානවා හිරේට. ඔබ දන්නවා හිරේදී ඔහු සිහින විසඳනවා. මෙහෙම ගිහිල්ලා මොකද වෙන්නේ? අන්තිමේදී ජෝසප් තමුන්ගේ සත්‍යවාදී භාවය තුළම ජීවත් වෙලා හිරගෙදරදී ඒ තමුන්ගේ ජීවිතේ අවාසනාවන්ත සිදුවීම්, තමුගේ ජීවිතයේ ලස්සනම කාලේ තරුණ කාලේ හිරගෙදර ගත කරන්න දෙනවා. නමුත් හිරගෙදරදී පවා දෙවියන් වහන්සේට විශ්වාස පක්ෂව ජීවත් වෙලා අන්තිමේදී මේ සත්‍යවාදී භාවයට දෙවියන් වහන්සේගෙන් ලැබෙන තිලිනයක් විදියට මොකද වෙන්නේ? ජෝසප් ඒ රටේ ආණ්ඩුකාරයා බවට, අගමැතිවරයා බවට පත් වෙනවා. තමුගේ ජීවිතයේ තිබෙන්නා වූ එනිසා අපි දකිනවා මේ සත්‍යවාදී භාවය කියන දේ දෙවියන් තුළ ඉතාමත්ම වැදගත් වෙනවා දරුවෙක්ගේ ජීවිතයට, තරුණ ජීවිතයකට. මම හිතන්නේ දරුවන්ට විතරක් නෙමෙයි ක්‍රිස්තියානි, කතෝලික අපේ හැමෝගෙම ජීවිතවල කේන්ද්‍රීය වටිනාකම වෙන්නේ මේ දිව්‍ය පූජා යාගයන් තුළ, අපේ පෞද්ගලික යාඥාවන් තුළ, ස්තුතිය ප්‍රශංසාව තුළ, ධර්මදේශනයේ අධ්‍යාපනය තුළ, මේ හැම දෙයක් තුළම අපි කොතරම් සත්‍යවාදීද කියන දේ අපි කල්පනා කළ යුතුයි. රාජාවලිය පොතේත් මේ දේම කියනවා. ඔබ දන්නවා නබුකත්නසාර් රජතුමාගේ ඉස්සරහට ඇවිල්ලා තරුණිය 3 දෙනෙක්ව තියලා නබුකත්නසාර් රජතුමා කියනවා රන් වස්සව හදලා මේ අවිද්‍යාවට නැත්තම් මේ රන් වස්සාට, අර බහුදේවවාදයේ අත්දැකීමනේ මේ වස්සාට නමස්කාර කරන්න, නැත්තම් එහා පැත්තේ පැහෙන තෙල් කටාරමේ දාලා පුච්චනවා. තරුණිය 3 දෙනෙකුට අභියෝගයක් එනවා. බලන්න පොතේ බයිබලයේ කියවලා බලන්න කියලා. එතකොට ඊට පස්සේ මොකද වෙන්නේ? තරුණිය 3 දෙනාගෙන් අහනවා නමස්කාර කරනවා නම් ජීවිතේ බේරනවා, නැත්තම් පුච්චලා මරලා දානවා. ඒතර තරුණිය 3 දෙනා කියනවා අපි රන්වස්සට නමස්කාර කරන්නේ නැහැ, බොරු දේ වන්දනාව අපි කරන්නේ නැහැ, සැබෑ වූ එකම දෙවියන්ටයි අපි නමස්කාර කරන්නේ. ඊට පස්සේ මොකද කරන්නේ? අර තරුණිය 3 දෙනාව තෙල් කටාරමට දානවා.
රජතුමා දකිනවා ටික වෙලාවක් ගියාම තෙල් කටාරමට දැම්මේ 3 දෙනයි 4 දෙනෙක් තෙල් කටාරම ඇතුලේ පොර බදිනවා. දැන් දඟලනවා. රජතුමා දකිනවා ටිකක් වෙලා ගියාම අර තරුණිය 3 දෙනාගේ ජීවිතය ගලව ගන්න තෙල් කටාරම ඇතුලේ දේව දූතෙක් සටන් කරනවා. පොර බදිනවා. ඒ තරුණියන්ට උදව් වෙනවා. එනිසා මේ බයිබලීය පදනමත් එක්ක අපිට ඊ타ත්ම ලස්සන අදහසක් පැහැදිලි කරනවා ධර්මදේශකයේ පොතේ තරුණ දරුවෙනි සත්‍ය උදෙසා වීරිය වඩන්න එවිට දෙවියන් වහන්සේ ඔබේ මරණයේදී පවා ඔබ උදෙසා සත්‍ය වෙනුවෙන් සටන් වදිනසේක. මේක ජීවිතේ තේමා පාඩයක් කරගන්න පුළුවන් නම් හොඳයි. සත්‍ය උදෙසා වීරිය වඩන්න. අපේ ජීවිතයේ කෙටි මාර්ග, ලුහු මාර්ග, පටු මාර්ග, පාපේ මාර්ග, අස්ථාවර මාර්ග, අයථා මාර්ග, අසාධාරණ මාර්ග ඕන තරම් තියෙනවා. ජීවිතේට ෂෝට් කට් තියෙනවා. අපි එක දෙයක් මතක තියාගන්න ඕන. ගැලවීමට ෂෝට් කට්ස් නැහැ. No shortcuts for salvation. කතෝලික ජීවිතයේ තියෙන මාර්ගය ස්වාමින් වහන්සේම කිව්වා. පටු මාර්ගය යන්නේ ඒක රිදෙනවා, ඒක අමාරුයි, වෙහෙස කරයි, තෙහෙට්ටුයි. අවසානයේ ගැලවීම. පුලුල් මාර්ගය හරි ලේසි. බොහොම ස්මූත්ලි යනවා. හැබැයි අවසානයේ තියෙන ප්‍රපාතය, වැටීම. එනිසා සුදෝ බයිබලයේ අපිට යෝජනා කරන තේමාව තමයි ධර්මදේශකයේ පොතේ තරුණ දරුවෙනි දූ දරුවන්ට, තරුණයින්ට, තරුණියන්ට කියන දේ තමයි සත්‍ය උදෙසා දෙවියන් වහන්සේ තුල හැම වෙලේම වීරිය වඩන්න. විතර දෙවියන් වහන්සේ ඔබේ ජීවිතයේ කුමන අරගලයකදී වුණත් මරණයේදී පවා ඔබ වෙනුවෙන් සත්‍ය උදෙසා සටන් වදිනසේක. In every trial of your life, let understanding fight for you. ජීවිතයේ සෑම අරගලයකදීම අපේ ජීවිතය අපිට අරගලේනවනේ. සුදෝ බයිබලයේ අපිට කියලා දෙන ලොකුම ජීවිත ප්‍රතිපත්තිය තමයි ඔබේ ජීවිතයේ ඔබට එන හැම අරගලයකදීම අවබෝධයට කතා කරන්න ඉස්සරහට අවිල ඔබ වෙනින් සටන් ගන්න. අද උඟක්ලට අපේ ජීවිතේ අපි අවබෝධයෙන් සටන් කරන අවස්ථා අඩුයි. අපි අවදි වෙන අවස්ථා අඩුයි. ඒ නිසාමයි මම අද චුට්ටක් කියවීම වෙනස් කරලා ගත්තේ ලෝක්තුමන්ගේ සුදෝ සුවිශේෂයේ 15 වෙනි පරිච්ඡේදයේ. අපිට කතා කරන්නේ වැටීම් ගැන, නැතිවීම ගැන. මේ පරිච්ඡේදයේම වැටීමේ නැතිවීමේ පරිච්ඡේදයක්. පළමුව කතා කරනවා නැති වූ බැටළුව පිළිබඳව කතා කරනවා. දෙවනුව කතා කරනවා අපිට නැති වුණු කාසිය පිළිබඳව කතා කරනවා. නැති වූ පුත්‍රයා පිළිබඳව කතා කරනවා. ඒ අතුලේ හැංගෙච්ච නැති වූ පුත්‍රයාගේ අයියා ගැනත් කතා කරනවා. මුහුණුවරයන් 4ක් තියෙනවා අපි ජීවිතේ නැති කරගන්න සහ නැති කරනු ලබන. මන් දරුවන්ට ප්‍රධානම ඔබ හැමෝටම යෝජනා කරනවා මේ නැතිවීම අතර ඔබ කොතනද ඉන්නේ කියලා, මම කොතනද, අපි කොතනද ඉන්නේ කියලා හොයාගන්නවා නම් මේ මංගල්‍ය තුල යම් ආකාරයක ජීවිත වෙනසක් අපිට ඇති කරගන්න පුළුවන්. දැන් බලන්න පළවෙනි නැතිවීම තමයි නැති වූ බැටළුවා. බැටළුවයි නැති වෙන්නේ. බැටළුවා ස්වභාවයෙන්ම කෑමට ගිජු සතෙක්. කෑමට ලොල් සතෙක්. අපි දන්නවා ඔය ඊශ්‍රායලයේ කියන අත්දැකීමත් අපි පොතපතේ කියවගෙන අපි ඉගෙනගෙන තියෙන ධර්මෝපදේශයේ මතත් බැටළුවගේ ස්වභාවය තමයි තන බිමට ආවයෙන් පස්සේ මේ සතා කෑම බුදිමින් කෑම කමින් යනවා අනන්තයටම යනවා කොනටම යනවා ඔළුව උස්සන්නේ නැහැ. ඒක නිසා නිතරම බැටළුව ගොදුරු වෙන්නේ වෘකය ඇවිල්ලා පයින්නේ බෙල්ලට. බැටළුවගේ හඬ තමයි අකර්මණ්‍ය කරන්නේ වෘකය ඉස්සෙල්ලාම. ඇහෙන්නේ නැහැ නේ රට. හඬ නැති කරනවා. අපේ ජීවිතයේ තියෙන හඬ නැති කරනවා, මර්ධනය කරනවා පාපෙන්. ඉතින් සමහර වෙලාවට අපිට උදාහරණයකට ගන්න පුළුවන් අපිත් මේ නැති වූ බැටළුවා වගේ. අපේ තරුණ දරුවෝ, වැඩි වයසට වැඩි වියට පැමිණෙන දරුවෝ, එහෙම නැත්නම් මෙතන වැඩිහිටි දෙමාපියන් විදිහට අපේ ජීවිත, ඔබේ මගේ ජීවිත, ගිහි පැවිදි ඕන ජීවිතයක්. අපි ආශා කරන දේවල්, අපි කැමති දේවල්, හිතගියාවන් එක්ක ආශාව ක්ලේශයේ පස්සේ හැඟීම් වර ජීවිතයත් එක්ක අර බැටළුවා කෑමට ලොල්ව යනවා වගේ යනවා ඉවරයක් නැහැ. බැටළුවා දන්නේ නැහැ තමුන් කොහෙද යන්නේ කියලා. එඬේරාගේ පරිපාලනයෙන් ඈත් වෙලා ඉබාගාත යනවා. මේකට ඔබ ඉන්න අත්දැකීම ඇතුල් කරගත්තම ඔබට තේරෙනවා මම මේ දෙයට ලැබිවයි ගැතිවයි මම දෙවියන්ගෙන් ඈත් වෙලා තියෙන්නේ කියලා. පුංචි උදාහරණයක් මම කියන්නම්කෝ. මම තරුණ ළමයින්ගේ වැඩසටහනකදී එක තරුණ දරුවෙක් මට කිව්වා ෆාදර් මට ටිකක් කතා කරන්න ඕන ෆාදර් එක පෞද්ගලිකව. හොඳයි. කෙටියෙන් කිව්වොත් මේ දරුවා අසීමිතව අන්තර්ජාලයට ඇබ්බැහි වෙච්ච කෙනෙක්. මේ දරුවාගේ අඳෝනාව තමයි ෆාදර් මම දවසකට පැය 8ක් 10ක් 12ක්
අන්තර්ජාලය ගත කරනවා නිෂ්ඵල ජීවිතයක් ගත කරන්නේ බොහොම පාපයට ලැබි නැඹුරු ජීවිතයක් ගත කරන්නේ ෆාද මට මාව පාලනය කරගන්න අමාරුයි මං අහවල් වැරදි කරනවා එහෙම ලිස්ට් එකක් කියයිද මං කෝ ඔය කියන ලිස්ට් එක අපිට දිග පළල ඒක අඩු වැඩි වුණාට ඒක ප්‍රශ්නයක් නෙමේ ඔබ ඉන්න මානසිකත්වයේ මට කෙටියෙන් දැන් කිව්වොත් ඔබට මට උදව් වෙන්න පුළුවන් तर මේ තරුණයා කියපු දේ හරිම කනගාටුදායක ප්‍රකාශනයක් මේ තරුණයා කියනවා ෆාදර් මම අසීමිතව ආකර්ෂණීයව මේ ලිංගික ආශාවන්ට ලැබියාමට ඇලීම් ගැලීම් වලට පෙළඹෙනවා මට මාව පාලනය කරගන්න බෑ ෆාදර් මට මගේ අම්මව නංගිව අක්කව පේන්නේ සාමාන්‍ය ගැහැණු අය විදිහට ඔන්නෝක තමයි කියව ප්‍රකාශනය ෆාදර් මට මගේ අම්මව නංගිව අක්කව මගේ බොහෝම හිතයිෂී දයාබරින්වත් පේන්නේ සාමාන්‍ය මිනිස්සු විදිහට ෆාදර් මට උදව් වෙන්න මට මෙතනින් මාව ගලව ගන්න ඕන ඇත්තටම අපිට පස්සේ උදව් වුණා මේ තරුණයට අපි මැදහත් වුණා සායනික මනෝවිශේෂඥයෙක් කරා බේත් ගන්න සිද්ධ වුණා මානසික සංයම අභ්‍යාස කරන්න සිද්ධ වුණා අවුරුදු 1මාරක විතර මං හිතන්නේ දැන් සතුටේ සම්පූර්ණ වූ ඒ තත්වෙ නිදහස් වෙලා විවාහක ජීවිතෙත් දැන් ගත කරනවා ෆාදර් මට මාව පාලනය කරගන්න අමාරුයි මොහුගේ අඳෝනාව හැබැයි මම එතකොට කිව්වා මේක අපිට ඉක්මනට නවත්ත ගන්න වෙයි තව අවුරුද්දක් දෙකක් මේ තත්වේ දිගටම ඔයා පවත්ව ගත්තොත් ඔයාව බලන්න අපිට අංගොඩ මානසික රෝහලට එන්න වෙනවා. අපි දන්නවා බඩේ තියෙන පුංචි දේ දරුවෙනි විශේෂයෙන් තරුණ දරුවෙනි තුවාලයට බේත් ගත්තේ නැත්නම් අපි කියනවා ඒක අල්ස එකක් ආමාශගත වනයක් පිළිකාවක් වුණා කියන චූටි තුවාලයක්. ඔළුවේ තිබෙච්ච චූටි ගැටිත් අපි කියනවා ලම්ප් එකක්. බේත් කිරුවේ නැත්නම් අපි කියනවා ඒක ටියුමර් එකක් වුණායි කියලා. හෙම්බිරිස්සාවට බේත් පෙරඩෝල් පෙත්ත දෙක අරගෙන සෙම ටික අපිට නැත්තම් හෙම්බිරිස්සාව අඩු කරගන්න පුළුවන් ඒකට බේතක් කිරුවේ නැත්තම් දීර්ඝකාලීනව අපි කියන එකට කක්කල් කැස්ස සෙංගමාලය බ්‍රොන්කයිටිස් දවස් 3යි 4යි ලංග්ස් වල සෙම පිරෙනවා ඕනම කෙනෙක් මරණයටපත් වෙන්න පුළුවන් පුංචි දේ සංකීර්ණ වෙනවා පින්වක් කලට හිතේ ලෙඩ ගැන අද මිනිස්සු කතා කරන්නේ නැහනේ හිත හංගනවා හිතේ තියෙන ප්‍රශ්න හංගනවා අපි සමහරලාට මේ අත්දැකීම නැති වූ බැටළුවා වගේ මම මේ දරුණුවන්ට කිව්වේ මම මාව නැති කරගෙන කායිකව මානසිකව අධ්‍යාත්මිකව මගේ වැටීම දෙවියන් එක්ක තියෙන සම්බන්ධතාවය මම නැති කරගෙන මම මාව නැති කරගෙන තව වැටීමක් ගැන කතා කරනවා දෙවනුව නැති වුණු කාසිය පිළිබඳව උපමාව ඒ පරිච්ඡේදෙමයි හැබැයි මෙතන විශේෂත්වයක් තියෙනවා මේ වැටීමේ කාසිය නැති වෙනවද නැති කරනවද මම ඔබෙන් අහනවා ප්‍රශ්නය. කාසිය නැති වෙනවද නැති කරනවද අපි? කාසියකට නැති වෙන්න පුළුවන්ද තමුන්ට? බෑනේ. කාසිය අපි අතින් නැති වෙනවා. ඒ තව නැතිවීමක් ගැන තමයි ලූක් සුවිශේෂී අපිට පැහැදිලි කරන්නේ. මම හේතු කොටගෙන මම තම කෙනෙක්ව නැති වෙන්න සලස්වනවා. අද අපි මේ අත්දැකීමක් දකිනවා මගේ තියෙන වෙහෙසකාරී පීඩිත ජීවිතේ හින්දා තවත් බොහෝ අය දුක් විඳිනවා මගේ අම්මා වෙන්න පුළුවන් මගේ තාත්තා වෙන්න පුළුවන් සමහර දෙමාපියෝ අපි දේශන වලට වැඩිපුර යන කාලේ කියනවා ෆාදර් අපේ දරුවෝ අපිව පඹයෝ ගන්නටවත් ගණන් ගන්නෑ ෆාදර් අපි වෙනුවෙන් යාඥා කරන්න මං කිව්වේ අද සමහරලාට ලොකු ප්‍රශ්න නැහැ අපේ රැකියාවන් කරන දරුවෝ ලොකු දරුවෝ වැඩිහිටි දරුවෝ ඉන්නවා ඒ දරුවන් හේතු කොටගෙන ගෙවල් ඇතුළේ ලොකු බීතිකාවක් තියෙන්නේ ලොකු බයක් තියෙනවා චකිතයක් තියෙනවා දෙගිඩියාවක් තියෙනවා කතා කරන්න අමාරුයි sannivedanaya කරන්නේ නැහැ ජීවිතේ බෙදාගන්නේ නැහැ ජීවිතේ gedara ප්‍රශ්නත් එක්ක යම් ආකාරයක ආත්මික ගමනක් යන්නේ නැහැ අපේ සමහර දරුවෝ අද gedara ප්‍රශ්න තියෙනවා gedara ආර්ථික අවහිරතාවයන් තියෙනවා gedara දෙමාපියන්ගේ අවශ්‍යතාව තියෙනවා gedara දෙමාපියන්ගේ වේදනාව තියෙනවා ප්‍රශ්න තියෙනවා බැරි අමාරුකම් තියෙනවා අවහිරතාවයන් තියෙනවා මම මේවට කොච්චර සාංගික වෙනවද මේ නැතිවීම මම හේතු කොටගෙන මම තව කෙනෙක්ව නැති වෙන්න සලස්වලා තියෙනවා මං හිතන්නේ තරුණ දරුවන්ට විතරක් නෙමෙයි විවාහ ජීවිතය ගත කරන ඔබ වැඩිහිටි දෙමාපියෝ මම හේතු කොටගෙන මගේ යාළුවාද නැති වෙලා මම හේතු කොටගෙන මගේ යාළුවාද වැටිලා මගේ අම්මා වැටිලා තාත්තා වැටිලා මම හේතු කොටගෙන අපේ සහෝදර සහෝදරියෝ වැටිලා ශුද්ධ බයිබලයේ තව පැතිකඩක් ඒ පෙන්නන්නේ මොකද්ද නැති වූ බැටළුවා කියන්නේ මම මාව නැති කරගන්න අත්දැකීම් වලට මම ගිහිල්ලා එහෙම නැත්නම් නැති වුණු කාසිය පිළිබඳ උපමාවෙන් මගේ බලපෑම හේතු කොටගෙන මම තව කෙනෙක්ව වැටෙන්නට
විනාශ වෙන්නට සලස්වන මානසිකත්වයක් තුළ ජීවත් වෙනවා. කාසිය තව කෙනෙක් අතින් නැති වුණා නැති කෙරුවා වගේ මගේ බලපෑම තුළ අද සමහරලාට හුඟක් දෙනෙක් දුක. මේක සියුම්ම තේරුම් ගත්තම මම ඉන්න කායික මානසික ස්වරූපේ මට තේරුම් ගන්න පුළුවන්. ඊළඟ වැටීමක් ගැන කතා කරනවා. නැති වුණු පුත්‍රයා මේක තමයි අපි ගොඩාක් වෙලාවට මේ බයිබල් පාඨයේ 15 වෙනි පරිච්ඡේදයේ කතා කරන කේන්ද්‍රීය අදහස. කතන්දරේ මං කියන්න ඕනේ නෑනේ. නැති වූ පුත්‍රයා සංවිධානාත්මකව තමුන්ගේ ජීවිතේ විනාශයට ගෙනියපු කෙනෙක්. තාත්තාගේ සල්ලි ටික ජුදා නීතිය අනුව තාත්තා ජීවත් වෙන කාලේ ඉඩ කඩන් ඉල්ලනවා කියන එකේ අදහස් තමයි තාත්තෙන් නුඹ මැරෙන්න ඕන කියන ප්‍රාර්ථනාව. මැරෙන්න ඉස්සෙල්ලා දීපල බෙදන්නේ නැහැ ජුදා සමාජයේ. මේ තාත්තගේ මරණය, තාත්තගේ විනාශය, තාත්තගේ නැතිවීම ප්‍රාර්ථනා කරන දරුවා සියල්ල ලබාගෙන කොහෙද යන්නේ? තමුන්ගේ සුඛ විහරණයට. ඕක අපිට තේරෙන විදිහට එක එක අර්ථකථන කරනවා. මට අර්ථකථනයේ වැඩක් වෙන්නේ නැහැ එච්චර මම හිතනවා. පාපේ මුහුණුවර නෙමෙයි වැදගත් වෙන්නේ අපි කොතනද ඉන්නේ කියන එක. පාපය යථා සම්බන්ධයක් වෙන්න පුළුවන්, අබ්බැහිකමක් වෙන්න පුළුවන්, හොරකමක් වෙන්න පුළුවන්, බොරු කීමක් වෙන්න පුළුවන්, වංචනික අදහසක පාපේ මුහුණුවර නෙමෙයි අපි ඉන්නා වූ තැන ඒක තුල අපි විඳින අසරණකමයි වැදගත් වෙන්නේ. ඒකයි දකින්න ඕන අපි. ତර මේ අකීකරු පුත්‍රයා ගිහිලා අන්තිමේදී නතර වෙන්නේ කොයිද? ඌරු කොටුවේ. මං කිව්වා ඔබට ඊයේ පෙරේදත් කිව්වා බයිබලය කියන්නේ සංකේතමය භාෂාවක්. බයිබලයේ මුහුද ගැන කතා කළොත් දුක වේදනාව. අපි කතා කළේ මෝසෙස්ගේ ගීතය ගැන පහුගිය දවස්වල. බයිබලයේ කතා කළොත් එහෙනම් පාලු කරේ ගැන ඒ කතා කරන්නේ දුක් විඳීම, කලකිරීම, ජීවිතයේ පීඩාව. මේ බයිබලයේ ඌරු කොටුව සංකේතවත් කරන්නේ සූකරයා කියන චරිතයේ සංකේතවත් කරන්නේ පාපයේ තිබෙන්නා වූ අසරණකම පෙන්වන තැන. පාපයේ මධ්‍යස්ථානය. ඔහු අන්තිමේදී හිර වෙන්නේ, ගොදුරු වෙන්නේ එතෙන්ට. දැන් නිකන් හිතන්න මේක සමාන කරපුවම විග්‍රහ අපිට තේරෙයි. ඒ මඩේ ඉන්න සතා ඌරා දන්නේ නැහැ කොහෙද ඉන්නේ. ඒ සතා උපදින්නේ එතන, බිහි වෙන්නේ එතන, කන්නේ බොන්නේ එතන, වර්ගයා බෝ කරන්නේ එතන. තුර මේහා සමානවම පාපයට ගොදුරු වෙච්ච ජීවිතයක ස්වභාවය තමයි තමුන් කරන්න කියන්නේ මොනවද දන්නේ නැහැ. තමුන්ගේ දවස සංවිධානය වෙන්නේ ඒ තුලමයි. තමුන්ගේ ජීවිතේ දිගපළල තීරණය වෙන්නේ ඒ පාපේ මධ්‍යස්ථානයේමයි. මේ ලස්සන දෙයක් අපිට කියනවා එවිට ඔහු හරි සී කල්පනාවට පැමිණ තාත්තව හොයාගෙන යනවා. තරුණ දරුවෙනි, උඩා වුණත් දරුවෝ විදිහට ඔබට තේරෙනවා දෙමාපියනි අපි වෙනස් වීම ජීවිතේ සිද්ධ වෙන්නේ අපි හරි සිහි කල්පනාවට ආවොතින් පමණයි. මේ ඥානකාන්තිය තුලත් මම ඔබට හැමදාම කව 14 වෙනි දවසේ 50% ඥානකාන්තිය වරයි අපි පසු කොටසට ඇතුල් වෙන්නේ අද දවසේ ඉඳලා. තව දවස් 4ක් අපිට තියෙනවා. නමුත් අපි මේ එනවා යනවා යාඥා කරනවා මේ පරණ දොරෙන් යන්නේ ඔය පරණ මිනිස්යාම පරණ ගෑණියමයි තාම පරණ කලකිරීමයි පරණ වේදනාවමයි ජීවිතේ පරණ ස්වභාවයම නම් ඒක නෙමෙයි. හරි සිහි කල්පනාවට පැමිණ ඔහුගේ ජීවිතේ ඇති කරගන්න වෙනස නම් නිතැතිම්ම දෙවියන් තුල අපි අවදි වෙද්දී හරි සිහි කල්පනාවට පැමිණීම ඉතා වැදගත්. තව චරිතයක් තියෙනවා. අපි මෙන්න මේ චරිතෙත් මං හිතන්නේ තරුණ ළමයින්ට තරුණ ජීවිතේට අපේ ජීවිතවලට අපේ කතෝලිකකමට ටිකක් මෙනෙහි කරන්න ඕන පැත්තක් මේකත්. ඒ තමයි ඒ අහංකාර අයියාගේ චරිත අපි වැඩි කියවන්නේ නැහැනේ බයිබලේ. පොඩි දෙයයි. මොකද්ද? ගෙයින් එළියේ ඉඳගෙන තාත්තගෙන් ප්‍රශ්නය අහනවා. මෙච්චර පිළිවෙලට ඉඳලත් මට සතුටු වෙන්න බැටළු පැටයක්වත් දුන්නද? දැන් බලන්න අකීකරු පුත්‍රයා තමුන් කරපු නරක වැඩ හින්දා ගෙයින් එළියේ අයියා ඉන්නේ නරක වැඩ හින්දා නෙමෙයි අහංකාරකම හින්දා එළියේ. මේ තරුණයා ගැන කියන්නේ නරක වැඩ කළා, සල්ලි නාස්ති කළා, වංචනික ජීවිතයක් ගත කළා, අපවිත්‍ර ජීවිතයක් නෑ. උදුම්මාගත්තු අහංකාරකම. අපි දකිනවා සමහරවිට අපේ තරුණ ජීවිතවල නැත්තම් අපේ මනුෂ්‍ය ජීවිතවල අපි ලොකු වැරදි කරන්නේ නැහැ. අපේ ජීවිතවල ලොකු ප්‍රශ්න නැහැ. හැබැයි ස්වාමින් වහන්සේට අපිට ලං වෙන්නට බැරි ලොකු බාධකයක් තියෙනවා. අපේ තියෙන උද්දච්චකම, අහංකාර බව, දැඩි භාවය. එනිසා අපි ස්වාමින් වහන්සේ තුල දකින්න උත්සාහ කරමු නැති වූ බැටළුවා තුල තමුන්ගේ සැලසුම් එක්ක වැටෙන ජීවිතය, නැති වුණු කාසිය තුල තවත් කෙනෙක්ව වට්ටන මගේ දුබල ජීවිතය, ඒ වගේම නැති වූ පුත්‍රයා තුල සංවිධානාත්මකව මගේ ජීවිතේ අසරණ කර ගැනීම සහ අහංකාර අයියාගේ චරිතය තුල අපේ ජීවිතයේ තිබෙන දැඩි භාවයන් තුල දෙවියන්ට තිබෙන්නා වූ බාධකය කියන දේ හඳුනාගත්තම අපේ ජීවිතේ විවිධ පැතිකඩයන් අර්බුදයක ජීවත් වෙන මිනිසියෙක්ව අද නූතන මනෝවිද්‍යාවේ විග්‍රහ කරනවා. මේක පාපය කියලාත් විග්‍රහ කරනවා. එහෙම ජීවත් වෙන ස්වභාවය අපිට හොයාගන්න ලේසි.
එක පළවෙනි කාරණා හතරක් තියෙනවා ඔබට කිව්වොත් මම තුල අසතුටෙන් ඉන්නේ. ජීවිතේ අපි ස්වාමීන් වහන්සේගෙන් ඈත් වෙද්දි ගොඩක් වෙලාවට අපි ආත්මීක අරගලයක ඉන්නවා නම් මමත් එක්ක ලොකු පීඩනයක ඉන්නේ. තමා තුල අසතුටෙන්. එනිසා මම තුල අසතුටෙන් ඉඳි නිතැතිම මගේ ජීවිතේ වෙන අනිත් විපර්යාසය තමයි මම එකිනෙකා තුල අසතුටෙන්. මම ළඟ ඉන්න අය එක්ක තරහයි, මං ආශ්‍රය කරන මට කිට්ටුම ලැබෙදි අයත් එක්ක මම අර්බුද ඇති කරගන්නවා. මං ජීවත් වෙන පරිසරය, අපේ ගෙදර, අපේ ආරාමය මඩම වෙන්න පුළුවන්. අපි ඉන්න ආඹුතන මට ප්‍රශ්නයක්. ඔයගලන්ට ගෙදර වගේ අපිට නම් පල්ලිය. මං ඉන්න තැන මට ප්‍රශ්නයක්. මන් තුල අසතුටෙන් ඉද්දී මම එකිනෙකා තුල අසතුටෙන්. ඒ මගේ තියෙන වෙහෙසකර භාවයේ නොසන්සුන් භාවයේ මම එක එක්කිනාට sannivedanaya කරනවා. තුන්වෙනි වැටීම තමයි මම පරිසරය තුල අසතුටෙන් ඉන්නේ. ආත්මිකව වැටෙද්දි ජීවිතයක සිද්ධ වෙන මම පරිසරය තුල. දැන් අපි හුඟක් වෙලාවට සිහිපත් කරන්නේ පරිසරයට විරුද්ධව අපි කරන පව්. සමහරවිට දෙවියන් වහන්සේ මට හොඳ රූපයක් දීලා තිනවා. මම ඒකට විරුද්ධව පව් කරනවා. උන්වහන්සේ මට හොඳ ශරීර සෞඛ්‍යයක් දීලා තිනවා. මම ඒකට විරුද්ධව පව් කරනවා. උන්වහන්සේ මට ගෙවල් දොරවල් දීලා තිනවා. මම මහන්සි වුණෙත් නෑ සමහරලාවට. දෙමාපියන්ගෙන් ලැබිච්ච දායාද මං ඒ දේවල් හිලව් කරලා විනාශ කරලා නැති නාස්ති කරනවා. මේ සබාදහමට විරුද්ධව අපි පව් කරනවා. මේකේ තියෙන සංයමය, මේකේ තියෙන සමබරතාවය නැතිකරන්න අපි ගොඩාක් විදිහට දැඩි භාවයෙන් කටයුතු කරනවා. එතකොට ආධ්‍යාත්මිකව වැටෙන පෞරුෂයක ස්වභාවය තමයි තමා තුල අරගලයක අසතුටෙන් ඉන්නවා. තමා එකිනෙකා තුල අසතුටෙන්. ඒ අසතුට යනවා තමුන් ජීවත් වෙන පරිසරයට. මම ඉන්න තැනට, මගේ සෞඛ්‍යයට, මගේ උපේන පඩියට විරුද්ධව මම පව් කරනවා. ඒක නාස්ති කරනවා. ඒක නැති කරනවා. ඒකට වටිනාකමක් දෙන්නේ නැහැ. ඒ අත්දැකීම තුල මගේ ජීවිතේ ඒ තුල මොකද වෙන්නේ? අවසානයේ මම දෙවියන් තුල අසතුටෙන්. කාටවත් දෙවියන් තුල එකපාර අපිට ගැලවෙයි නම් මං ගැලවෙනවා කියන්නේ මොකද්ද? මං නිදහස් වෙනවා කියන්නේ මොකද්ද? මේ යාඥාව ධ්‍යානය මගේ මේ පෞද්ගලික ජීවිතයේ අත්දැකීම දීපුජාගේ තුල මන් තුල නිදහස් වෙනවා. මං එකිනෙකා තුල නිදහස් වෙනවා. මම මගේ පරිසරය තුල නිදහස් වෙනවා. අවසානයේ මම දෙවියන් තුල කාටවත් එකෙල්ලේ නිදහස් වෙන්න බෑ. ඒක ප්‍රොසෙස් එකක්. මම ඔබට කිව්වේ මගේ නිදහස් වීම, මගේ වෙනස් වීම නිසා මේ අත්දැකීම අපි හුඟක් වෙලාට අඳෝනාවක් විදිහට අතුලාන්ත දිනවා. ඔබට මතක ඇති මට මේ කතාව සමහර අය අහලා ඇති. මීට අවුරුදු 20කට ඉස්සෙල්ලා විතර පරණ කතාවක් අපි යම්පිටියේ ජාතික දෙව්සත්තල ඉගෙන ගනිද්දී ඔබට මතක ඇති දකුණු කොරියානු ශිෂ්‍යයෙක් පිළිබඳව. එතකොට නම් කම්පියුටර් තිබුණේ නැහැ. රූපවාහිනියේ වාර්තා වුණා. ඇමරිකාවේ ෆිලඩෙල්ෆියා කියන විශ්වවිද්‍යාලයේ ඉගෙනගත්තු ෂේන් වෝග් කියන තරුණයා. ෂේන් වෝග්ගේ ජීවිතයේ මහා අවාසනාවන්ත සිදුවීමක් වුණා. ඔහු ටිකක් හුදකලා කෙනෙක්. গুপ্ত චරිතයක්. මට අපේ දරුවොත් ඉන්නේ අද නිකන් කම්පියුටර් රස්සේ ඉන්නේ, කාමර රස්සේ ඉන්නේ, গুপ্তයි හොයාගන්න බෑ. රැට එළියට එන මීයෝ වගේ තමයි. විසිටින් ලෙක්චරර්ස්ලා වගේ තමයි. කෑවා කාමරයට ගියා, ඩෝන් දොර වහගත්තා. hina නැහැ, කතා බහ නැහැ, අම්මලා තාත්තලා ඉන්නවද දන්නෙත් නැහැ. සමහරලාට තියෙන අය වගේ গুপ্ত ජීවිත. ෂේන් වෝග් ස්වභාවයෙන්ම සමාජශීලී භාවයේ තිබුණේ නැහැ. මිනිස්සු අතරට ගියේ නැහැ. ටිකක් චරිතේ හුදකලයි, දැඩි ටිකක්. ඔහුගේ ඒ විශ්වවිද්‍යාලයේ එක තැනකදී දවසක සිද්ධ වෙනවා මොකද්ද? ඔහු තුවක්කු නැත්නම් ආයුධ දෙකක් අරගෙන එනවා. ගිනිඅවි දෙකක් අරගෙන ඇවිල්ලත් පන්තියේ ළමයි 17 දෙනෙක් ඉන්නවා. ප්‍රොෆෙසර් උගන්වනවා නැත්නම් දේශකයා උගන්වනවා. 17 දෙනාටයි විශ්වවිද්‍යාල ආචාර්යවරයටයි වෙඩි තියලා තමුන්ටත් ඒ පන්තියෙම වෙඩි තියාගෙන මැරෙනවා. ෂේන් වෝග් පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණයක් කරනවා. මේ ශිෂ්‍යයා විවිධ රටවල් වලින් ආපු ළමයි ලොකු ජාත්‍යන්තර අඳෝනාවක් වෙනවා මේක. මොකද්ද මෙයාගේ පෞරුෂය, මෙයාගේ මානසික මට්ටම මොකද්ද, මෙයාගේ චෛතසිකය මොකක්ද? ඇයි මෙයා මේ වගේ මහා අවාසනාවන්ත ඉරණමකට ගොදුරුනේ තවත් අහිංසක දක්ෂ දරුවන් 17 දෙනෙක්ව විනාශ කරලා? මේක ආందోලනාත්මක කතාවකදී ෂේන් වෝග් ගැන පරීක්ෂණ කරන්න පටන් ගත්තා. ඔහු ආගිය තැන, ආශ්‍රය කරපු අය, කාපු බීපු තැන, විශේෂයෙන්ම හොස්ටල් එක පරීක්ෂා කළා. ඔහු හිටපු තැන පරීක්ෂා කළා. ඒකෙදි හොයාගත්ත ෂේන් වෝග් මැරෙන්න ඉස්සෙල්ලා දවසේ දිනයක් දාලා ඔහු ඉන්න ඇඳ ළඟ බිත්තියේ පුංචි නිසඳසක් තියලා තිබුණා. ඒ නිසඳසේ තිබිච්ච දේ ලෝකේ මාධ්‍යට වාර්තා වුණා. ඒකෙ තිබුණා teach me how to talk, teach me how to share, show me where to go and tell me will there be love.
ෂේන් වෝග් ලියනවා කාට හරි පුළුවන් නම් මට කතා කරන්න හැටි කියලා දෙන්න. කාට හරි පුළුවන් නම් මට ජීවිතේ බෙදා ගන්න හැටි කියලා දෙන්න. ඔබට පුළුවන් නම් මට ජීවිතේ යන්න ඕන කොහෙද කියලා පෙන්වන්න. මට මේ දේවල් දන්නේ නැහැ. and tell me will there be love. එහෙම ගියොත් මට ජීවිතේ ආදරය සැනසීම කියන දේ ලැබෙයිද? ඔය එක්තරා විදිහට ඔහුව නම් කෙරුවා මානසික ව්‍යවුල් භාවය තුල ඒ රෝගී භාවය තුල විකල් මනසකින් යුතුව තමුන්ගේ ජීවිතයත් අනුත් අයගේ ජීවිතත් හරි කරගත්තයි කියලා. තරුණ දරුවෙනි මාපියෝනි දෙමාපියනි අපි දන්නවා සරලව අපි කිව්වොත් එහෙම න්‍යායක් විදිහට ඇහැ නිරෝගී නම් ප්‍රතිඵලය මොකද්ද? ඇහැ නිරෝගී නම් ප්‍රතිඵලය පෙනීම. කන නිරෝගී නම් ප්‍රතිඵලය මොකද්ද? ඇහිීම. කට නිරෝගී නම් ප්‍රතිඵලය රසය. If your eye is not structured, the result is sight. Your ear, hearing. ඒ වගේම tongue, taste. හදවත, if your heart is not structured, මොකද්ද? හදවත නිරවුල් නම් ප්‍රතිඵලය තමයි ආදරය. ඇස නිරවුල් නම් පෙනීම, කන නිරවුල් නම් ඇසීම, කට දිව නිරවුල් නම් රසය වගේම ඔබේ හදවත නිරවුල් නම් හදවත නිරවුල් භාවය ඇති කර ගන්නට උත්සාහවන්ත වෙන්න. Purity gives us vision. ජීවිතේ සුද්ධත්වය දෙන්නේ දැක්ම. නැත්නම් අපිව පිරිසිදු භාවයට ගෙනියන්නේ අපිට දැක්ම දෙන්නේ පිරිසිදුකම. අපි මේ ආඥා කරන්නේ ඒකයි මේ විශේෂයෙන් අපි දෙවියන්ට වැඩි කාලයක් දෙන්නේ තරුණ ළමයින්ට කියන්නේ දේව සම්මුඛයේ අධ්‍යාත්මය අතාරින්න එපයි කියලා. මේ පල්ලියේ වහලේ තියෙනවනේ මේ උඩ වීදුරු කෑලි. ওই වීදුරු කෑලි දැන් පිරිසිදුයි ගොඩක් නේද? පවිත්‍ර කරන ඔයාට පේන මේ දෙපැත්තෙම තියෙනවා. ඕකෙන් තමයි ආලෝකය එන්නේ. මේ හා සමානවම සුදු බයිබලයේ එක් තැනකදී යෝජනා කරනවා හදවත පිරිසිදු නැත්නම් දේව ආලෝකය අපි හරහා ගමන් කරන්නේ මේ තිබෙන්නා වූ කුඩා වීදුරුව නැත්නම් අපේ මේ ගෘහයට අන්ධකාර බව නැති කරන්න ආලෝකය ගෙන වගේ පිරිසිදු හදවතක් තුලින් තමයි දේව ආදරයේ ආලෝකය ගමන් කරන්නේ. එනිසා අපේ යාඥාව තුළ අපේ ජීවිතයේ දෙවියන්ට ඔප්පු කිරීම තුළ අපි ප්‍රාර්ථනා කරන්නේ මෙන්න මේ පිරිසිදු භාවය. අද නූතන මනෝවිද්‍යාව ඉතාමත්ම ගැඹුරින් කියන දත life is something happens on us but we are busy with something else. ජීවිතේ නිතරම අපේ ජීවිතේ මත සිද්ධ වෙනවා. ප්‍රශ්නේ තමයි අපි ජීවිතේ කියලා වෙන දේවල් එක්ක කරදර වෙනවා. සමාලාට මගේ ජීවිතේ මට රූපය එහෙම නැත්නම් මට මුළු ජීවිතේම ඇඳුම් පැළඳුම් මට ජීවිතේම අද අධ්‍යාපනය life it happens on us මේක නිතරම ජීවිතේ සිද්ධ වෙනවා. හැබැයි අපේ අද ප්‍රශ්නේ තමයි අපි ජීවිතේ සමාලාට මට මුළු ජීවිතේම වෛරය මගේ මුළු ජීවිතේම අත්දැකීම ක්‍රෝධය තරහ හිංසනය මගේ මුළු ජීවිතේම එක්තරා ඇබ්බැහිකමකට දෙන ගොදුරුකම අත්හරින්න බැරි පාපයක් එක්ක මම දුක් විඳිනවා. හැබැයි දෙවියන් තුල අපි ඔබ මම තරුණ දරුවන් අපි ඔබ හැම කෙනෙක්ම හරි සිහි කල්පනා කරනවා නම් අපි අපේ ජීවිතය සුදු බයිබලයේ කියනනේ you are living on a top of a treasure but most of the people are starving on it. අපි හුඟක් වෙලාවට මේ අපි නිදානයක් උඩ ජීවත් වෙනවා නමුත් ලෝකෙ මිනිස්සු හුඟ දෙනෙක් මේ නිදානේ උඩ ඉඳගෙන හිඟා කනවා. ජීවිතය කියන දේ දකින්නේ නැහැ. යේසුස් එකනේ කිව්වේ ස්වර්ග රාජ්‍ය අත ළඟයි. Kingdom of God is at hand. It is in you. It is in and within you. ඔබ තුලයි ඔබ අසලයි ඔබ සමගයි. තරේ සමවතුමි හැමෝදාම කිව්වදේ ජේසු හොයන්න එහෙ මෙහෙ යන්න කොහෙවත් යන්න එපා. ජේසු ඔබ තුලයි ඔබ අසලයි ඔබ සමගයි ඔබ එක්කයි ඔබ ළඟ ඔබ අසල ඔබ තුල ඉන්න ඒ ආධ්‍යාත්මික බලයක් දකින්න ඔබේ ජීවිතේට ලොකු ආශිර්වාදයක් වෙනවා. මේ වයසින් වැඩෙද්දී තරුණ දරුවෝ අපේ දරුවෝ සමහරවිට අපේ ජීවිතවලත් උගත්කම විද්‍යාව මේ දේවල් එක්ක අපි ඔද්දල් වෙච්ච සමහරවිට මේ සරල න්‍යායන් නැති වෙලා අපේ ජීවිතේ ගොඩාක් වෙහෙස කරවහට පත් වෙනවා. මට මේ ළඟදී මිසමක හම්බෙච්ච තරුණයෙක් කියනවා අපේ පූජාවල් මේට වඩා විද්‍යානුකූල වෙන්න ඕනලු. දිව්‍ය පූජා යාගේ විද්‍යානුකූල වෙන්න ඕනලු. අපේ විශ්වාසය අත්දැකීම් මේට වඩා විද්‍යානුකූල වෙන්න ඕනලු.
මෙම මේ තාක්ෂණිකම වශයෙන් නැත්නම් විද්‍යාත්මකව තහවුරු කරපු දේවල් වෙනවා නම් ෆාදර් හුඟක් මිනිස්සු එයිලු. ඒ කතා කරද්දී මම එක තැනක ඉඳන් ඔහුට කිව්වා යේසු කරපු කිසි දෙයක් විද්‍යානුකූල නැහැ ගැඹුරු විශ්වාසයක් මුනේ. උන්වහන්සේ ළඟට ජාත්‍යන්ත ඇවිල්ලා කිව්වම මට පේන්නේ නැහැ ස්වාමිනේ කියලා. උන්වහන්සේ මොනවද කළේ? බිමට කෙල පිටක් ගහලා බිම තියෙන පස් ටිකක් තෙත් කරලා S2 ගහපම S2 පේන්න ගතන් ගත්තා. මං කිව්වා මන් දන්නේ නැහැ විද්‍යානුකූල කිසි දෙයක් ජේසු කළේ නැහැ. හැබැයි විද්‍යාවටත් අභියෝග කරන මට්ටමේ දේවල් අපිට සුදෝ බයිබලේ ඕන තරම් තියෙනවා. දැන් නිකන් හිතන්න ජුවාම් 6 තියෙනවා අපිට ජේසු රසායනික විද්‍යාව වෙනස් කළානේ. රසායනික විද්‍යා න්‍යාය උඩු යටු කෙරුවානේ ජේසු බයිබලයේ. එහෙම හොයනවා නම් එහෙමත් තියෙනවා. මොකක්ද ඒක? ජේසු වතුර වයින් කෙරුවා. රසායන විද්‍යාවේ තියෙන න්‍යායන් වලට පටහැනි දෙයක් කෙරුවේ. ලූක් 1:26 ජේසු ජීව විද්‍යාව උඩු යටු කෙරුවා. මාංශගත වීමේ න්‍යාය අභිරහස මනුෂ්‍ය සංවාසයක් නැතුව ආත්මික අනුභවය තුළ වචනේ මගින් මාංශය ගැබ් අරගෙන දේව පුත්‍රයා බිහි වුණා. බයොලොජිකල් තියරි එකක් තමයි ඒ කැඩෙන්නේ. මාක් 16:9 ජේසු භෞතික විද්‍යාව තියෙන න්‍යායකට අභියෝග කළා. theory of gravitation අපි කියලා කියන්නේ දෙයක් උඩට විසි කරපුවම බිම වැටෙන්න ඕන. හැබැයි උත්තානයේ අත්දැකීමේදී අහස් නැගීමේදී ජේසු පල්ලෙහාට නෙමෙයි ආයෙ උඩට ගියේ. හොයනවා නම් මම නිකන් කීපයක් හෙව්වා. ජුවාම් 6:13 ජේසු ආර්ථික විද්‍යාවේ න්‍යායක් නේ. theory of scarcity කියලා අපි කියන්නේ. හිඟකම පිළිබඳ අත්දැකීම න්‍යාය ජේසු නේද? මාළු දෙන්නයි රොටි පහේනුයි 5000කට කණ්ඩ දුන්නා. එහෙම ආර්ථික න්‍යායක් නැහැනේ. 5000කට කොහොමද ගන්න එක්කෙනෙකුට කන්න පුළුවන් දේවල් වලින්? ජේසුට වෛද්‍ය උපාධියක් තිබුණේ නැහැ. ජේසු බේත් දුන්නේ නැහැ, පෙති බේත් දුන්නේ නැහැ. ජේසුට මහා සුවදායකයන් කියලා ලෝකයේ අද සුවසහනේ සුදෝ ස්වාමීන් වහන්සේ කියලා කියනවා. උන්වහන්සේට උපාධි තිබුණේ නැහැ. උන්වහන්සේ මහා දිව්‍ය ගුරුවරයාණන් විදිහට අපි පිළිගන්නවා. උන්වහන්සේ රජ කෙනෙක්. උන්වහන්සේට යුද්ධ හමුදා හිටියේ නැහැ. හැබැයි උන්වහන්සේගේ ඉපදීමත් එක්ක රජවරු වෙවුලන්න පටන් ගත්තා. උන්වහන්සේ පව් කෙරුවේ නැහැ. නමුත් උන්වහන්සේ අපේ පාපයට නැහිලා උන්වහන්සේව මහ ගලක් යට වැළලුවම ගල පලාගෙන උඩට ඇවිල්ලා උන්වහන්සේ සදාතනික ජීවිතය තුළ අපේ ජීවිතේ තියෙන විශ්වාසයේ අත්දැකීම තුළ අපේ ජීවිතේට ලොකු බලපෑමක් කරන උන්වහන්සේගේ සාක්ෂි දැරීම අප මත ස්ථාපිත කෙරුවා. එනිසා තරුණ දරුවනි අවසාන වශයෙන් මම ඔබට කියනවා ජීවිතය ඇත්තටම වෙනස් කරගන්න ඕන නම් දරුවෝ විතරක් නෙවෙයි අපි දෙමාපියෝ වැඩිහිටියෝ අපි ගිහි පැවිදි කවුරුත් අපි කරන දේවල් වෙනස් කරලා හරියන්නේ නැහැ. හිතන පතන විදිහ වෙනස් කරන්න. If you really want to change your life, you can't change your life with changing the content but the context. අපි හුඟක් වෙලාට කරන දේවල් තමයි ජීවිතේ වෙනස් කරන්න යන්නේ. අහවල් තන අහවල් දේ නෑ. ඇත්තටම ජීවිතේ වෙනස් කරගන්න අවශ්‍ය කෙනා කන්ටෙන්ට් එක නෙමෙයි වෙනස් කරන්නේ කොන්ටෙක්ස්ට් එක. මං ඉන්න තැන, මං හිතන පතන විදිය, මගේ ආකල්ප, මගේ ඇවතුම් පැවතුම් ගති ලක්ෂණ. එනිසා දෙවියන් තුල ජීවත් වෙන තරුණ දුවෙක් පුතෙක් වන ඔබට ස්වාමින් වහන්සේගේ අනුග්‍රහය මොකද්ද? ඔබ පේනවට වඩා දෙයක් දකින්න කෙනෙක් වෙනවා. ඔබ ඇහෙනවට වඩා දෙයක් ඇහුම්කන් දෙන කෙනෙක් බවට පත් වෙනවා. ඔබ හිතට එන මනස්ගාතත් එක්ක ජීවිතේ පාලනය කරන කෙනෙක් වෙනුවට හිතට එන මනස්ගාත වලට වඩා යමක් භාවනා කරන කෙනෙක් බවට පත් වෙනවා. පේනවට වඩා දෙයක් දකිනවා අපි දෙවියන් තුල ඉද්දි. හිතනවට වඩා දෙයක් අපි මෙනෙහි කරනවා. ඇහෙනවට වඩා දෙයක් අපි ඇහුම්කන් දෙන්නට පටන් ගන්නවා. මේක තමයි දේව අධ්‍යාත්මය තුළ අපි ජීවත් වෙද්දී අපේ ජීවිතේ තියෙන ලොකු ආලෝකයේ ඒ තුළ අපි ජීවිතේ ඕනම වෙලාවක ජීවිතේ වෙනස් වෙන තීරණ තීන්දුව අරගෙන ගැඹුරු පරිවර්තනයක් ඇති කරගන්නවා. අවසාන වශයෙන් මම ඔබට කෝට් කරා එහෙම නැත්නම් මම හොයාගෙන ආවා 2016 අවුරුද්දේ ෆ්‍රැන්සිස් පාපා වහන්සේ තරුණ සංසදයේදී ලෝක තරුණ සංසදයේදී උන්වහන්සේගේ අවසාන කතාවේදී උන්වහන්සේ කියන වැකි කීපයක් මම හිතන්නේ තරුණ අයට වගේම ටිකක් දැනුමත් එක්ක දන්න අයට මම හිතන්නේ මේක ලොකු උදව්වක් වේවි. උන්වහන්සේ මොකද්ද මේ කියන දේ පිළිබඳව අපිට ආත්මීක ආලෝකයක් ලබන්න උන්වහන්සේ කියනවා apostolate of beauty ගැන උන්වහන්සේ කතා කළේ. උන්වහන්සේ තරුණයට කිව්වා ඔබ ලස්සනයි, ඔබ ආකර්ශනීයයි, ඔබ දක්ෂයි, ඔබ බලවන්තයි, ඔබ කොතරම් ධර්මානුකූලද කියන එක දෙයියෝ ඉස්සරහා කල්පනා කරන්න.
අපි ලස්සනයි, අපි දක්ෂයි, අපි තරඟකාරී. අපි කොතරම් ධර්මානුකූල දන්නේ එතෙන්ට උත්තරයක් තියෙනවද ඔබට? එනිසා ඔබේ රූපය, ඔබේ ලස්සන, ඔබේ ශක්තිය, ඔබේ තරුණ කාලයේ තියෙන සවිය බලය ආධ්‍යාත්මික වශයෙන් අපෝස්තලික සේවයට යොදන ක්‍රියාකාරී කතෝලික දුවෙක් පුතෙක් වෙන්න. ඒ වෙනුවෙන් ඔබ කාරණා කීපයක් වෙනුවෙන් යාඥා කළ යුතුයි කියලා උන්වහන්සේ කිව්වා. එක, හැම වෙලේම දිව්‍ය පූජා යාගය තුල, ජපමාලයේ භක්තිය තුල, පෞද්ගලික යාඥාව තුල, පෞද්ගලික පොතපත කියවීම තුල, දෙවියන් වහන්සේට දෙන කාලය තුල, ධර්මයේ තුල ඔබ හැම වෙලේම යාඥා කරන්න. දෙවියන් වහන්සේට යාඥා කරලා හොඳ හදවතක් ඩවුන්ලෝඩ් කරගන්න. මම කියන දේ තරුණවරුන්ට දෙන හොඳ හදවතක් ඩවුන්ලෝඩ් කරගන්න. අද අපි ඩවුන්ලෝඩ් කරන්නේ මොනවද කියලාත් අපි දන්නවනේ. දෙවියන් වහන්සේට යාඥා කරලා හොඳ හදවතක් ඩවුන් 1 2. ඒ වගේම දෙවියන් වහන්සේට යාඥා කරන දේව අම්මට කියන්න, ජේසුට කියන චුදෝත්‍රීත්වයට යාඥා කරන්න මට හොඳ හાર્ඩ් ඩිස්ක් එකක් දෙන්න කියලා. හොඳ ඇතුළාන්ත ස්ථාවරත්වයක්, නොසැලෙන බොරුව, මුලාව, ප්‍රලාපය, සැහැල්ලු දේ, විකල් දේ එක්ක දුවන, රැල්ලට දුවන කෙනෙක් නෙමෙයි, මැරිච්ච මාළු වගේ රැල්ලට ගහන් යන නෙමෙයි, උඩුගම් බලා යන, සමාජයට විසංවාදයක් වෙන, සමාජයෙන් ඇහෙන හඬත් එක්ක දුවන නෙමෙයි, දේව හඬත් එක්ක නතර වෙන අතුලාන්ත ස්ථාවර හොඳ හાર્ඩ් ඩිස්ක් එකක් ඉල්ලලා හැමදාම දෙවියන් වහන්සේට යාඥා කරන්න. 3, SMS වලට වඩා ජීවිතේ ලොකු බව මතක තියාගන්න. අද උඟක් වෙලාට අපි ජීවිතේ පාලනය කරන්නේ SMS න්‍යාය තුල. කෙටි පණිවිඩ සංස්කෘතිය තුල ජීවිතය අද උඟක් වරද්දගෙන තියෙනවා. වැරදි විදියට අර්ථකථනය කරනවා. අසරණ තැන්වල අපි ජීවත් වෙනවා. පවුල් සුද්ධතම පාප වහන්සේ කියනවා SMS වලට වඩා ජීවිතේ හරි පුළුල්, ජීවිතේ සංකීර්ණයි. එනිසා උන්වහන්සේ කියනවා තරුණ දුවේ පුතේ ජීවිතය කියන තරඟේ පටන් ගන්න ඉස්සෙල්ලා හැතිදාන තරුණ දුවෙක් පුතෙක් වෙන්න එපා. හිතන්නකෝ තරඟේ පටන් ගන්න ආරම්භක රේඛාවේ ඉන්නේ මම හැතිදානවා. මං කොහෙද දුවන්නේ? ජීවිතේ මං තාම පටන් අරගෙනත් නැහැ. තරඟේ ඉදිරියට මං දැම්මම හැති හෙලන ක්‍රීඩකයෙක් බවට පත් වෙලා. ජීවිතය කියන තරඟේ පටන් ගන්න ඉස්සෙල්ලා හැතිදාන නිකන් වෙහෙසකර තරුණ දුවෙක් පුතෙක් වෙලා සමාජයට ලෙඩෙක් රෝගියෙක් වෙන්න එපා. උන්වහන්සේ කියනවා ජීවිතය කියන යුද්ධේ පටන් ගන්න ඉස්සෙල්ලා මැරිලා වැටිච්ච සෙබලෙක් වෙන්නත් එපා. යුද්ධේ ඉස්සරහට තියෙනවා, සටන ඉස්සරහට. උන්වහන්සේ මේ කියනවා යුද්ධෝ බයිබලේ සටන මගේ, ඔබ නිශ්චල වෙන්න. නික්මයාම 14 සටන මගේ, මට දෙන්න, නිශ්චල වෙන්න, මම දෙවියන් බව අදහා ගන්න. සපාප වහන්සේ කියනවා යුද්ධේ පටන් ගන්න ඉස්සෙල්ලා මැරිලා වැටෙන්නට එපා. ඉන්න තැන් වලින් නැගිටින එකයි අමාරු. මම මනෝවිද්‍යාත්මක අවසාන වශයෙන් කියන මනෝවිද්‍යාත්මක සංග්‍රහවක දැක්කා රොකට් එකක් ගැන තියෙනවා. රොකට් එක මේකේ ගණන් හිලව් පොඩ්ඩක් වෙනස් වෙන්න පුළුවන්. මම මතකෙ ලිව්වේ රොකට් එකක් පොළවෙන් උඩට නැගිටවන්න අභ්‍යවකාශයට ස්පේස් එකට නැත්නම් අවකාශයට ගන්න තෙල් ලීටර් 50000ක් යනවලු. හැබැයි මුළු ලෝකෙ වටේම ගිහිල්ලෙන්න යන්නේ තෙල් ලීටර් 25000යිලු. මොකද මේකෙන් කියන්නේ අපිට ජීවිතේට? මෙහෙම තියෙන රොකට් එක උඩට ගන්න තෙල් ලීටර් 50000යි, ලෝකෙ වටේම යන්න 25000යි. ඒ සංග්‍රහයේ කියන අදහස තමයි අමාරුම දේ ඉන්න තැන් වලින් නැගිටින එක. අපි ලියාපදිංචි වෙලා ඉන්න, තැග් ගහලා ඉන්න, අපි කාලාන්තරයක් තිස්සේ ඇබ්බැහි වෙලා ඉන්න තැන් වලින් නැගිටින එකයි අමාරු. නැගිට්ටෑන් පස්සේ ජීවිතේ හරි පහසුයි. ඒ නිසා ජීවිතේ වැඩි බලයක් ඔබ යොදන්න මේ නුවාන සමය තුල නැගිටින්න බැරි තැන් වලින් නැගිටින්න. ඒ වෙනුවෙන් යාඥා කරන්න. අයිපල් කුළුනේ 3න් එකක් තියෙන පොළොවේ යටලු. හොඳ පදනමක් දාගන්න ඕන අපේ තරුණ දරුවෝ, අපේ දරුවෝ, ඉස්කෝලේ යන දරුවෝ. පදනමයි වැදගත්. රේල් පීලි දෙක මත කෝච්චියේ තෙද්දි මිනිස්සු 10කට කෝච්චිය තල්ලු කෙරුවා කිලු. හැබැයි ඒ රේල් පීලි මත දෙක තියෙද්දි පහසුයි ඒක මූව් කරන්න හොලවන්න. ඒ වගේ අපේ තරුණ ජීවිතේ දරුවන්ගේ සත්‍ය සහ විශ්වාසය කියන පීලි දෙක මත තියෙනවා නම් තරුණ දුවේ පුතේ ඔබේ ජීවිතේ හරි පහසු බව මතක තියාගන්න, ඉස්සරහට යන්න. පීලි දෙක මත කෝච්චිය හොල්ලන්න ලේසි වගේ ඔබේ ජීවිතේ මං තීරු දෙකක් තියාගන්න, සත්‍ය සහ සත්‍යවාදී ජීවිතේ. මං කතා කළේ විශ්වාසවන්ත ජීවිතේ. නිසා ඔබ යාඥා කරන අද ඔබට යාඥාවේ හඬක් දෙන්න කියලා. ඔබට ශුද්ධවන්තකමේ ඇස් දෙකක් දෙන්න කියලා. ඔබට දයාවන්තකමේ අත් දෙකක් දෙන්න කියලා යාඥා කරන්න. නිරවුල් භවයේ
සත්‍යවාදී භවයේ ශරීරයක් ඔබට දෙන්න කියලා යාඥා කරන්න. එවැනි යාඥා කරන තරුණ මගේ හදවතට ආදරේ හදවතක් ආදරවන්ත ඇතුළාන්තයක් මිනිසුන්ව දකින දෙමාපියන්ව දකින සමාජයේ දකින යාඥා කරමු අපි තරුණ දරුවන්ට වගේ අපි හැමෝටම මේ නුවාන සමය තුල යාඥා කරද්දී භාවනා කරද්දී මෙනෙහි කරද්දී අපිට යාඥාවේ හඬක් හම්බෙන්න ශුද්ධවන්ත දේ දකින යහපත දේ දකින අගය කරන ඇස් දෙකක් දෙන්න දයාවන්ත භවයේ අත් දෙකක් දෙන්න සත්‍යවාදී භවයේ විශ්වාසවන්ත භවයේ ශරීරයක් දෙන්න ඒ වගේම ආදරේ හදවතක් දෙන්න ශුද්ධ ස්වාමිනී කියලා අපි යාඥා කරමු. ඊට බාධා කරන අපේම දුබලකම් වලින් මානුෂික සීමාවන්ගෙන් අපව නිදහස් කරන්න අප හදවත් ආලෝකමත් කරන්න කියලා ආලෝකයේ සුවය පතා නිදහස වෙනස පතා අපි යාඥා කරමු. පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන්ගේද නාමෙන් ආමේන්.